අයිබෝන් දුවේ පුතේ ඔයගොල්ලෝ හැමෝටම අද අපි මේ සූදානම් වන්නේ 10 වෙනි ඒකකය සඳහා වන 3 වෙනි පාඩම ආරම්භ කරන්නයි. පාඩම ආරම්භයේදීම මම යොමු වනවා ගෙදර වැඩ හා සම්බන්ධ උත්තර සාකච්ඡා කිරීම පළමුව සිද්ධ කරන්න. ප්‍රශ්න අංක 4 සිට ඉදිරියට වන ප්‍රශ්න ඔබට WhatsApp group එකට අපි යොමු කරා. මං හිතනවා මේ වෙනකොට ඔබ ඒ සඳහා පිළිතුරු ලියලා ඇති. ඒ නිසා ඔබ ඒ පිළිතුරු සඳහන් කරන ලද ඒ කොළ ටික පිළිතුරු පත්‍ර ළඟට ගන්න. අරගෙන බලමු මේ සාකච්ඡාව තුළ යම් දෙයක් තියෙනවද ඔබට අලුතෙන් තේරුම් ගන්න, ඒවා සටහන් කරගන්න, ඒ වගේම හරි වැරදි සඳහන් කරගන්න. එතකොට ඔබට පසු කාලෙක මේ පාඩම ඒ එක්සර්සයිසස් වලින්, ඒ ක්‍රියාකාරකම් වලින්ම නැවත මතක් කරගන්න පුළුවන්කමක් ලැබෙයි. එහෙනම් අපි බලමු මුලින්ම 4 වෙනි ප්‍රශ්නේ. 4 වෙනි ප්‍රශ්නේ සඳහා වන විදහීම මේ වෙලාවේ ඔබට පේනවා තිරය තුල. අපි බලමු මේකට HTML කෝඩ් එක ලියන්න. එතකොට ශීර්ෂ කොටස ආරම්භ කරා මම HTML උසුලනයේ හෙඩ් උසුලනය. ශීර්ෂ කොටස ආරම්භ කරපු ගමන් අපි විමසලිමත් වෙනවා මේකේ තියෙනවද ටයිටල් එකක් කියලා බලන්න. තියෙනවා ප්‍රැක් 3 කියලා. ඒ නිසා ටයිටල් උසුලනයේ තුල ප්‍රැක් 3 කියන එක සඳහන් කරනවා. ඉන්පසු අපි කඳ කොටසට ආවොත් මුලින්ම අපිට පේනවා කම්පියුටර් කියලා වචනයක් තියෙනවා. හැබැයි ඒක අතරික්සුවේ වම් මායිමටම ඇවිල්ලා නැහැ. මොකද ඊට පහලින් තියෙන පේලි හතරත් එක්ක සංසන්දනාත්මකව අපිට ඒක හොඳටම ප්‍රත්‍යක්ෂයි. ඒ නිසා අපි ආරම්භයේදීම ampersand NBSP semicolon පද කිහිපයක් ලිවිය යුතුයි. ඒතර මම ඒන් පද 3ක් ලියලා තියෙනවා. එතකොට හරියටම පද 3ක් අවශ්‍ය වන්නේ නැහැ. ඔබ පද කීපයක් ලියලා තියෙනවා නම් එය හරි. ඊට පස්සේ කම්පියුටර් කියන වචනේ අපිට පේනවා බෝල්ඩ් වෙලා තියෙන්නේ තද පැහැයෙන්. ඒ නිසා යා B උසුලනයෙන් ආවරණය වෙමින් තමයි ඉන්න ඕනේ. ඊළඟට පේලි පරතරයක්, ඊළඟට අලුත් පේලියක තමයි ඉතිරි කොටස් ටික තියෙන්නේ. ඒ නිසා BR එකකුත් එය අවසානයේ යෙදිය යුතු වෙනවා. ඊළඟ පේලිය දිහා ගත්තොත් එතන තියෙනවා a computer is a device කියන ටිකේ computer is a device කියන කොටස ඇලවෙලා බෝල්ඩ් වෙලා, ඒ නිසා B වලින් ආරම්භ වෙනවා. ඩිවයිස් කියන කොටසට පස්සේ තමයි B අවසන් වෙන්නේ. ඒ අතර කම්පියුටර් කියන කොටස විතරක් ඉටැලික්, ඒ නිසා I උසුලනෙන් එය ආවරණය කරලා තියෙනවා. ඒ වගේම ඉන්ස්ට්‍රක්ටඩ් කියන වචනෙට පස්සේ අපිට පේනවා අලුත් පේලියක් කැඩිලා, ඒ නිසා BR එකක් යොදලා තියෙනවා. ඊළඟට තියෙනවා to carry out කියන කොටස එනවා. එතන arbitrary කියන එක මැදින් ඉරක් තියෙන හින්දා strike එහෙම නැත්නම් del පාවිච්චි කරත් හරි ආවරණය කරා. ඒ වගේම set of arithmetic කියන තැනින් නැවතත් BR එකක් යෙදුවා. ඊළඟට all logical operations කියන එක ලියුණා, නැවතත් BR එකක්. ඊට පස්සේ automatically කියන තැන U වලින් ආවරණය වෙන්න ඕන නැවතීමේ තිතත් සමගම. මොකද අන්ඩර්ලයින් එකක් විදහිලා තියෙන නිසා එතනින් කඳ කොටස අවසන්, HTML කේතයත් අවසන් වෙනවා. එහෙනම් මේ පේන්නේ 4 වෙනි ප්‍රශ්නය සඳහා වන සම්පූර්ණ HTML කේතය. ඒතර වීඩියෝ දාවන එක මදක් නවත්තලා ඔබ හොඳින් පරීක්ෂා කරගන්න පේලියෙන් පේලියම අඩුපාඩු තියෙනවා නම් ඒවා සටහන් කරගමු. ඊට පස්සේ අපි යමු 5 වෙනි ප්‍රශ්නෙට. මේ තියෙන්නේ 5 වෙනි ප්‍රශ්නය සඳහා ඔබට ලබා දුන්නා වූ වෙබ් විදහීම. අපි ඔන්න ආරම්භ කරා කේතේ ලියන්න. HTML උසුලනය, ඒ වගේම ශීර්ෂ කොටස ආරම්භ කරමින් හෙඩ් කොටස ලිව්වා. බැලුවා මේකේ ටයිටල් එකක් තියෙනවද? තියෙනවා ප්‍රැක් 4. ඒ නිසා ටයිටල් උසුලනින් ආවරණය කරමින් ප්‍රැක් 4 ලිව්වා. ඊළඟට අපි එනවා කඳ කොටසට. කඳ කොටසේ තියෙනවා H2O disambiguation කියලා කොටසක්. එතකොට ඒ කොටස දිහා බැලුවහම අපිට පේනවා එයා සහ ඊට පහළින් ඉන්න කොටස අතර පේලි පරතරයක් තියෙනවා. එතකොට පේලි පරතර හදන්න ක්‍රම දෙකක් දැන් අපි දන්නවා. BR පද දෙකක් දාන්නත් පුළුවනි. එහෙම නැතිනම් P උසුලනය පාවිච්චි කරන්නත් පුළුවනි. එතකොට දැන් විභාගයේදී අපි මොකක්ද පාවිච්චි කරන්න ඕන? මං ගිය සතියේ උගන්වනකොට ඔයගලන්ට කිව්වා ඒ තමයි P උසුලනය නේද? දැන් අපි මෙතනින් එහාට BR උසුලන දෙක පාවිච්චි කරන්න යන්නේ නැහැ. පේලි පරතර. ඒක විභාගෙදී එහෙම පාවිච්චි කරොත් ඔබට අවාසි. ඒ නිසා P උසුලනයකින් තමයි මේ සම්පූර්ණ පදයම ආවරණය වෙන්න ඕනි. එතකොට එතන අන්ඩර්ලයින් එකක් තියෙන නිසා ඊළඟට U වලින් ආවරණය කරලා තියෙනවා. ඒ වගේම බෝල්ඩ් නිසා ඒ සමස්තය B වලිනුත් ආවරණය කරලා තියෙනවා.
එතකොට එකම අන්තර්ගතයේ උසුලන කීපයකින් ආවරණය කරද්දී අවසානයේට පටන් ගත්ත එක මුලින්ම අවසන් කරමින් නේද? ඒ පිළිවෙලින් මේ විදිහටම මේක අවසන් වෙන්න ඕන. එතකොට U ට පස්සේ තමයි B එන්න ඕන. මොකද අන්ඩර්ලයින් එක බෝල්ඩ් වෙලා නැති නිසා. එතකොට PUB විය යුතුමයි. ඒකේ ඕඩර් එක මාරු කරන්න එපා. ඊට පස්සේ මෙතන දෙකේ ඉලක්කම ලියනකොට SUB මැද ලියන්න ඕන. මොකද එයා සබ්ස්ක්‍රිප්ට් අනිත් අයට වඩා පහළ මට්ටමකින් තමයි විදැහෙන්නේ. ඊළඟට තියෙන අර H2O is the chemical කියන තැන ඉඳගෙන ඉස්සරහට ගත්තොත් ඒ කොටස ඒ පේලි දෙකම අපිට පේනවා වම් තීරුවට වඩා වම් මායිමට වඩා යම් පේලි පරතරයක් යම් කිසි අවකාශ ගණනක් සහිතවයි තියෙන්නේ. ඒ නිසා ඒක ඡේදයක් ලෙස මම ලියනවා. එතනත් අර පේලි පරතරය පෙන්වන්න ඕන නිසා ඒකේ පේලි දෙකම පේලි ආරම්භයේදී මම ampersand NBSP semicolon පද ටිකක් ලියලා තියෙනවා. ඒ වගේම chemical formula කියන එක bold. ඒ නිසා B වලින් ආවරණය කරලා තියෙනවා. ice or steam which කියන ටික ඇලවෙලා ඒ නිසා I වලින් ආවරණය කරලා තියෙනවා consist කියන තැන වෙනකන්. ඊට පස්සේ BR එකක් මම දානවා පේලි පරතරය නිසා අලුත් පේලියක් එන නිසා. ඊට පස්සේ ආපහු ampersand NBSP semicolon කීපයක් ලියලා තමයි මේ of two atoms of කියන ඒ පේලිය ලියවෙන්නේ. ඒතකොට එතනින් තමයි මේ ආරම්භ කරපු P උසුලනය අවසන් වෙන්නේ එතනින් පස්සේ. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි ප්‍රශ්න අංක 5 සඳහා වෙන සම්පූර්ණ HTML කෝඩ් එක ලැබෙන්නේ. එතකොට මෙතන දෙකේ ඉලක්කම සබ්ස්ක්‍රිප්ට් කරන්න එපා. මොකද විදහීම තුල මේ දෙකේ ඉලක්කම පහළට ගිහිල්ලා නැහැ. ඒ නිසා ඒක එහෙම්මම ලියන්න ඕනේ. දැන් මෙතන විතරයි SUB පාවිච්චි වෙන්නේ. මොකද විදහීමේ විදිහටම අපි කෝඩ් එක ලිවීමයි සිද්ධ කරන්න ඕන වෙන්නේ. ඒ වගේම අර කලින් වගේමයි මම මෙතන අවකාශ 3ක් අරගෙන තියෙනවා. ඒතකොට ඒක ඔබ වෙනස් ගානක් ගත්තාට ගැටලුවක් නෑ. ඒතකොට හැබැයි මෙතන අවකාශ 3ක් නිසා මේ පේලියටත් අවකාශ 3යි. ඒ කියන්නේ සමාන අවකාශ ගානක් පේලි දෙකටම යොදන්න ඕන කියන එක මතක තියාගන්න. 6 වෙනි ප්‍රශ්නය සඳහා වන විදහීම බලමු එහෙනම් කෝඩ් එක අපි. එතනත් ආරම්භයේ අපිට පේනවා ප්‍රැක් 5 කියලා ටයිටල් එකක් තියෙනවා. ඒ නිසා කෝඩ් එක ලියන්න පටන් ගන්නකොටම ටයිටල් උසුලනේ යටතේ ප්‍රැක් 5 ලියවෙනවා. කඳ කොටසට આવොත් මුලින්ම තියෙනවා places කියලා එකක්. ඊළඟට BR එකක්. මොකද පේලි පරතරයක් නැහැ. ඒ නිසා මේක P වලින් ආවරණය වෙන්නේ නැහැ. ඊළඟට first කියන එකේ ST ඉහළට ගිහිල්ලා SUP වලින් වට කරලා ලියනවා නිමල්. ඊට පස්සේ BR එකක් පේලි ඊළඟ පේලියට යන නිසා ඒ වගේමයි ND SUP වල ලියනවා රවි ඊට පස්සේ BR එකක්. ඒකම RT third කියන එකෙත් SUP වල ලියනවා. එතන සමත් කියන එක ලිව්වා. එතනින් කඳ කොටස අවසන් වෙනවා. එහෙනම් මේ තියෙන්නේ 6 වෙනි ප්‍රශ්නයේ සඳහා වෙන සම්පූර්ණ HTML කේතය. 7 වෙනි ප්‍රශ්නේ සඳහා වන විදහීම ඔබට දැන් පේනවා. එතනත් ශීර්ෂ කොටසේ ටයිටල් එකක් ලියන්න වෙනවා ප්‍රැක් 6. ඒක සඳහන් කරලා තියෙනවා ශීර්ෂ කොටස තුල. අපි කඳ කොටසට ආවොත් vehicle කියන එක සහ ඊට පහළ ඉන්න අය අතර පේලි පරතර සහිතයි. ඒ නිසා මේ vehicle කියන එක ඡේදයක් ලෙස ලියන්න ඕනේ. ඒ වගේම එයා බෝල්ඩ් වෙලා ඉන්න නිසා B වලින් අපි ආවරණය කරා. ඒතර කොයි වෙලාවකත් මේක H1 එකක් විදිහට කවුරු හරි ගත්තා නම් ඒක වැරදි. මොකද H1 වුණොත් මේ පේලි පරතරය සහ බෝල්ඩ් වීම කියන ගුණාංග දෙක තියෙනවා. ඒ වුණාට අකුරු ප්‍රමාණය බලන්නකෝ. මේ පල්ලෙහා අය හා සමානම ෆොන්ට් සයිස් එකක් තමයි ඒකේ තියෙන්නේ. ඒ නිසා H1 ගන්න බෑ ගත්තොත් වැරදි. ඒක P තුල B විදිහට තමයි ලියවෙන්න ඕනේ. ඊළඟට තියෙන vehicle is a mobile machine කියන මේ කොටසත් ඡේදයක් වෙනවා. මොකද හේතුව එතන හා පහළත් ආයි අපිට පේනවා පේලි පරතර පවත්වා ගන්න නිසා. ඊළඟට තියෙන typical vehicle include wagons ඒ කොටසත් ඡේදයක් P උසුලනයක් තුල ලිවිය යුතුයි. ඒතර ඔන්න ඔය විදිහට තමයි කඳ කොටසට අදාළ විදහීම ලැබෙන්නේ. එතකොට කෙනෙකුට සමහරක් විට එන්න පුළුවන් ගැටලුවක් මේ typical vehicle කියන එක P වලින් ආවරණය කරන්නම ඕනද? ඇත්තටම මේ විදහීම ගන්න පුළුවනි මේ මෙන්න මේ මම මේ පෙන්නන P යුගලේ නැතුව වුණත්. මොකද අර දෙවෙනි එකට ලිව්ව vehicle is a mobile machine කියන එකට අපි P වලින් ආවරණය කරාම එයා පෙර හා පසු පේලි පරතරය හදන නිසා ඒ P එකට මේ පරතරය අපිට හදලා දෙන්න පුළුවනි. හැබැයි අපි සාමාන්‍යයෙන් කෝඩ් ලියනකොට කරන දෙයක් තමයි යම් අන්තර්ගතයකට ඉහලින් පහලින් පේලි පරතර තියෙනකොට ඒගොල්ලන්ව ඡේද ලෙස ලියනවා.
ඒ නිසා මෙයාවත් P වලින් වට කරලා ලියන්න පුරුදු වෙන්න. මොකද මේ මාකින් වල ඒ උත්තර ලියලා තියෙන ෆෝමැට් එක මේ හුරු වෙන්නේ. නමුත් විදහීම කියන තර්කයට ආවොත් අර අවසන් ටිපිකල් වෙහිකල් ඒ කොටස සඳහා යොදලා තියෙන P උසුලනේ නැතිව වුණත්, ඒක නිකම්ම P උසුලනේ නැතිව ලිව්වත් මේ විදහීම ලැබේවි. 7 වෙනි ප්‍රශ්නයේ සඳහා වන සම්පූර්ණ කෝඩ් එක ඔබට දැන් වීඩියෝවේ පේනවා. 8 වෙනි ප්‍රශ්නය. එතකොට එතනත් අර කලින් විදහීමම තමයි තියෙන්නේ පොඩි වෙනස්කම් කීපයක් එක්ක. එතකොට එතනත් ප්‍රැක් 7 කියන එක ටයිටල් එක වෙනවා. ඒ නිසා ශීර්ෂ කොටස තුල ටයිටල් උසුලණයෙන් ආවරණය කරලා ඒක ලිව්වා. ඒ වගේම වෙහිකල් කියන එක ඡේදයක් බෝල්ඩ් වෙලා B සහ P සහිතව ඒක ලිව්වා. ඊළඟට තියෙන a vehicle is a කියන එකත් ඡේදයක්. හැබැයි මේ වෙලාවේ තියෙනවා වෙනසක්. කලින් ප්‍රශ්නෙට වඩා ඒ ඡේදයේම ඔබට පේනවා ඇල වෙලා තියෙන්නේ. ඒ නිසා P වලට පස්සේ I යොදමින් PI IP අවසන් කරමින් තමයි එයා ලියවෙන්නේ. ඒ වගේම ඊළඟට තියෙන එක්කෙනා ගත්තොත් මුළු ඡේදයේම බෝල්ඩ් වෙලා ඒ නිසා PB ඒ වගේම B අවසන් P අවසන් විදිහට තමයි ඒ ඡේදය ලියවෙන්නේ. එහෙනම් මේ තියෙන්නේ 8 වෙනි ප්‍රශ්නයේ සඳහා වෙන සම්පූර්ණ HTML කෝඩ් එක. 9 වෙනි ප්‍රශ්නය. එතන 9 වෙනි ප්‍රශ්නේ සඳහා වෙන විදහීම මේ විදිහටයි පෙන්නලා තියෙන්නේ. එතකොට ඒකෙත් අපි ගත්තොත් ශීර්ෂ කොටස තුල ටයිටල් එකක් ලියන්න වෙනවා ප්‍රැක් 8. ඒ සඳහා ටයිටල් උසුලණිය අපි ලියලා තියෙනවා. ඊළඟට කඳ කොටසට ආව ගමන් තියෙනවා රග්බි ෆුට්බෝල් පේලි පරතර තියෙනවා. ඒ නිසා එයා ඡේදයක් වෙන්න ඕන. ඊට අමතරව එයා බෝල්ඩ් මේගොල්ලන්ට සාපේක්ෂව පේනෝනේ තද පැහැයෙත්. ඒ නිසා B වලිනුත් ඒක ආවරණය වෙනවා. ඊළඟට තියෙන rugby is a type of football developed at rugby school ඡේදයක් පෙරහා පසු පේලි පරතර සහිතයි. ඒ වගේම එයා මැදට එකෙල්ලයි. ඒ නිසා P එකේ align සමානයි center කියලා ලියලා තමයි එයාව අපි නිර්මාණය කරන්නේ. ඊළඟට තියෙන එකක් ඡේදයක්. හැබැයි එතන align සමානයි left කියලා අපි ලියන්න යන්නේ නැහැ. හේතුව වමට එකෙල්ල වීම තමයි යාගේ default එක. මතකද පෙරනිමි තත්වය. එතකොට කවුරු හරි ඇහුවොත් මගෙන් මෙතන align සමානයි left ලිව්වට කමක් නැද්ද කියලා. එතකොට විදහීමට බලපෑමක් නැහැ. P විතරක් ලිව්වත් align සමානයි left කියන කොටස ලියලා තිබ්බත් විදහීමට බලපෑමක් නැහැ. හැබැයි විභාගෙදි සමහරක් වෙලාවට ඔබට අවාසියක් වෙන්න පුළුවනි. මොකද ඒක බලන කෙනාට එතකොට එනවා අදහසක් මේ ළමයා ඡේද සඳහා වන පෙරනිමි කෙල්ලවීම left බව දන්නේ නැහැ. එතකොට ඒ තත්වයේ තුල සමහර විට ලකුණක් විභාගයේදී කැපෙන්න පුළුවනි. මොකද විභාගයේදී ලකුණු දෙන්නේ ඔබ විෂය දන්නවාද කියලා පරීක්ෂා කරමින් තන මිසක් මේකට විදහීම එනවාද කිව්ව වුණාටම ඔබට ලකුණු ලැබෙන්නේ නැති අවස්ථා අපි විභාගවල දැකලා තියෙනවා කලින් අවුරුදු වල. ඒ නිසා මගේ උපදෙස පෙරනිමි අවස්ථා ලියන්න එපා. ඊළඟට තියෙනවා නැවතත් ඡේදයක්. ඒක දකුණ පැත්තට තමයි එකෙල්ල වෙලා තියෙන්නේ. මොකද ඉඩ තියෙන්නේ අපිට පේනවා වම් පැත්තෙන් P එකක් ඡේදයක්. ඒක right align සමානයි right කියලා තමයි ඒ ඡේදය ලියවෙන්නේ. එතකොට මේ තියෙන්නේ ප්‍රශ්න අංක 9 සඳහා වෙන සම්පූර්ණ HTML කේතය. 10 වෙනි ප්‍රශ්නේ විදහීම මේ විදිහයි. එතකොට එතනත් අපිට පේනවා ටයිටල් එකක් සහිතයි. ඒ නිසා ශීර්ෂ කොටස තුල ටයිටල් උසුලනේ ප්‍රැක් 9 කියන ටයිටල් එක අර්ථ දැක්ුණා. කඳ කොටස තුල තියෙනවා ඒෂියා කියලා වචනයක්. ඒක අපිට පේනවා බෝල්ඩ් පේලි පරතර සහිතයි. අනිත්වට වඩා විශාලයි. හැබැයි ඒ වුණාට කලබල වෙලා අපිට H1 දාන්න බෑ. මොකද ප්‍රශ්නෙට පල්ලෙහෙන් විස්තර කරලා තියෙනවා එයාගේ ෆොන්ට් සයිස් එක පික්සල් 15යි. එතකොට අපිට විශේෂයෙන්ම ෆොන්ට් සයිස් එක දුන්න ගමන් ඒ ප්‍රමාණයටම හදන්න අපිට පාවිච්චි කරන්න වෙනවා ෆොන්ට් උසුලනය තුල සයිස් සමානයි කියලා ඒ වටිනාකම්. ඒ වගේම පේලි පරතර ලබා ගැනීම සඳහා P වලින් එක ආවරණය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා P ඇතුලේ ෆොන්ට් ওই විදිහටයි මේක සටහන් කරන්න වෙන්නේ. නැතුව මේක ප්‍රමාණයෙන් විශාල වෙච්ච ගමන් H1 වගේ වට යන්න එපා. ඊළඟට ඡේදයක් Asia is Earths කියන තැනින් පස්සේ තියෙන වචන තුන අකුර වෙනස්. ඒ නිසා font face චිල අපිට දීලා තියෙනවා යාගේ අකුරු ප්‍රමාණය. ඒ වගේම කියනවා යාගේ ප්‍රමාණය සාමාන්‍ය පෙරනිමි ප්‍රමාණයට වඩා ප්‍රමාණ 3ක් වැඩි. ඒ නිසා size ධන 3යි කියලා largest and most font අවසන් කරනවා. දැක්කම එකම font උසුලනේ තුල අනුපදේශකේත දෙකක්. ඒතර කෙනෙක් මුලින් size සමානයි ලියලා දෙවනුව face සමානයි ලිව්වත් හරි. ඒක අපි කිව්වා අනුපිළිවෙල නොවැදගත්.
ඊළඟට කෙනෙක්ට එන්න පුළුවන් තැනක් තමයි මේකේ මම northern කියන තැනට පස්සේ BR එකක් දාලා නැහැ. හැබැයි ඊළඟ කොටස තියෙන්නේ ඊළඟ පේලියේ. ඇයි මම BR එකක් නොදැම්මේ? හේතුව තමයි මේක දිහා බැලුවහම මෙන්න මෙහෙම දෙයක් පේනවා. මේ ඊළඟ වචනය පහලට ඇවිල්ලා තියෙන්නේ මෙතන ලියවෙන්න ඉඩමදි නිසා. අර වර්ඩ් වල ටයිප් කරනකොට වගේ තමයි. ඒ කියන්නේ වෙබ් පිටුවේ විදහෙන කොටත් පේලියක් විදහගෙන යනකොට අතරික්සුව ඉඩමදි නම් ඊළඟ වචනෙට එයා ඉබේම මේක ඊළඟ පේලියට යවනවා. ඔබ බලන්න අතරික්සු කවුලුවක් විවෘත කරගෙන ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඒ අතරික්සු කවුලුව මේ ඩිංග කුඩා කරන්න මිනිමයිස් කරගෙන ඉන්න ඔබට පුළුවන් නේද සයිට් එකට ගිහිල්ලා. එතකොට ඔබට පේන්නේ පේලි ගාන නිකම්ම වැඩි වෙනවා. එතකොට ඒ කියන්නේ BR උසුලන ලියලා නෙමෙයි කෝඩ් එක හදන කෙනා. ඒක අතරික්සුව විසින් ඉඩ කළමනාකරණය කර ගැනීමක් කරලා තියෙන්නේ. එතකොට මෙතන වෙලා තියෙන්නේ එහෙම දෙයක්. ඒ නිසා මෙතන BR එකක් දාන්න එපා. ඔන්න දැන් තව දෙයක් ඉගෙන ගත්තා. පේලි කැඩුනා කියලාම BR දාන්නේ නේ. ඉඩමදි වීම කියන සාධකයේද කියලත් විමසිලිමත් වෙන්න ඕන ඔබ. හැබැයි මේ with the කියන තැනින් පස්සේ ඉඩ තියෙද්දිත් ඊළඟ පේලියට ගිහිල්ලා continent වචනේ. ඒ නිසා මෙතන BR එකක් මම පාවිච්චි කරනවා. ඒ වගේම කියලා තියෙනවා continent of Europe කියන එක රතු පාට අකුරෙන් එනවා. ඒ නිසා font color red කියලා ඒක ලියවිලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ ඡේදය අවසන් වෙන්නේ. මේ ආරම්භ කළ ඡේදය අවසන් වෙන්නේ ඒෂියා කියන තැනින් පටන් ගත්ත එක. ඒ කියන්නේ ඒෂියා is earths කියන තැනින් පටන් ගන්න ඡේදය අවසන් වෙන්නේ යුරෝප් කියන වචනෙට පස්සේ. මොකද මෙතන තියෙන්නේ BR එකක් මිසක ඡේද අවසානයක් නෙවෙයි. මෙතන P එක අවසන් කරන්න බෑ. එහෙම වුණොත් තව මීට වඩා ලොකු පරතරයක් මේ දෙන්න අතර එන්න ඕන. එහෙනම් මේ තියෙන්නේ 10 වෙනි ප්‍රශ්නයේ සඳහා වන සම්පූර්ණ කේතය. ප්‍රශ්න අංක 11 විදහීම ඔබට පේනවා. අපි බලමු මේ සඳහා වන කේතය. මුලින්ම අපි ගත්තොත් මෙතන තියෙනවා ශ්‍රී ලංකා 34ක් ටයිටල් එක විදිහට. ඒ නිසා හෙඩ් එක ඇතුලේ ඒක ලියවිලා තියෙනවා. ඊළඟට කඳ කොටසේ ශ්‍රී ලංකා කියන එක ලියවිලා තියෙනවා බෝල්ඩ් අකුර විශාලයි. ඒ වගේම ප්‍රශ්නය තුල සඳහන් කරලත් නෑ අකුරු ප්‍රමාණය. අන්න එහෙමනම් එයා H1 එකක්. හැබැයි H1 උනාට යටි ඉරි වදින්නේ නෑනේ. ඒ නිසා U එකකුත් අපිට ලියන්න වෙනවා. එතකොට UH1 නෙමෙයි H1U වෙන්න ඕන. ඇයි? හේතුව මෙතන බලන්න යටි ඉරටත් අර H1 ගුණාංග තියෙනව නේද? බෝල්ඩ් ගතිය එහෙම. ඒ නිසයි මම H1ට පස්සේ U පාවිච්චි කරේ. ඊට පස්සේ ශ්‍රී ලංකා is an Asian country කියන එක P එකක් ඇතුලේ ලියන්න වෙනවා. හේතුව පහල එක්කෙනත් එක්ක එයා පේලි පරතරයක් තියාගෙන ඉන්න නිසා. ඊළඟ එක්කෙනත් ඒ වගේම P එකක් ඇතුලේ ලියන්න වෙනවා. මොකද ඊට පස්සේ ඉන්න එක්කෙනත් එක්ක එයා පේලි පරතරයක් තියාගෙන ඉන්න නිසා. එතන fifth කියන එකේ අපිට පේනවා මැදි ඉරක් තියෙනවා. ඒ නිසා ස්ට්‍රයික් වලින් ආවරණය කරලා තියෙනවා fifth කියන සම්පූර්ණ කොටස. TH එක ඊට අමතරව sub එකක් ඇතුලේ ලියන්නත් වෙනවා. මෙතන එන්න ඕන ස්ට්‍රයික් එකට පස්සේ fourth කියන එක නේද? 4 SUPTH එකක් එන්න ඕන. ඒක සටහන් කරගන්න. 4 SUPTH එකක් එන්න ඕනේ. මෙතනට 4 ඊට පස්සේ තමයි of February කියන එක එන්න ඕනේ. ඊළඟට තියෙනවා නැවතත් ඡේදයක්. ඒක දකුණු පැත්තට ඒක මැදට කෙල්ලවීමක් තියෙන්නේ. දකුණට කෙල්ල වෙලා නෙවෙයි. මොකද දකුණට කෙල්ලුණා නම් මේ පැත්තෙන් ඉඩ තියෙන්න බෑනේ. මේ එන්න කුර කොනටම හේතු වෙන්න ඕනනේ. අර අතරික්සු කවුලුව කුඩා කරාමම ඉඩ ගන්න ඕන නිසා ඒ නිසයි මෙතන අඩුවෙන් පේන්නේ මේක සෙන්ටර් ලයින් එකක්. එතකොට එතන 20 මිලියන් කියන එක කියලා තියෙනවා. පෙරනිමි තත්ත්වයට වඩා ප්‍රමාණ දෙකක් විශාලයි. ඒ නිසා size plus 2 එකෙන් තමයි 20 මිලියන් ලිය වෙන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි 11 වෙනි ප්‍රශ්නයේ සඳහා වෙන සම්පූර්ණ HTML කේතය ලැබෙන්නේ. එතකොට මෙතන පොඩි වෙනසක් එන්න ඕන. of February-ට කලින් ඉස්සරහින් එන්න ඕන. එන්න මේ ස්ට්‍රයික් එක අවසන් කරාට පස්සේ 4 SUP අවසන්. 12 වෙනි ප්‍රශ්නය විදහීව ඔබට පේනවා. එතකොට ප්‍රැක් 10 කියලා ටයිටල් එකක් තියෙනවා. ඒ නිසා ශීර්ෂ කොටස තුල අපි ටයිටල් එක ලිව්වා. This is line 1 කියන එකට පස්සේ තිරස් රේඛාවක් විදහන්න ඕන. ඒ නිසා HR ලිව්වා. ප්‍රශ්නය තුල කියවිලා තියෙනවා පළල පික්සල් 500යිලු.
පළල ඝනකම පික්සල් 5යිලු. ඒ නිසා ඒක ලියවෙන්න ඕන. හැබැයි align කියන එකත් ප්‍රශ්නය තුල නොකියුවට අපි ලියන්න ඕන. ඇයි හේතුව? මතකද අපි දැක්කා width එක අඩු කරාම තිරස් රේඛාවේ කෙල්ල උනේ මැදට. ඒක තමයි ඩිෆෝල්ට් එක පෙරනිමි තත්ත්වේ. හැබැයි මෙතන තිරස් රේඛාව දකුණු පැත්තටයි ගිහින් තියෙන්නේ. ඒ නිසා align right ලිවිය යුතුයම වෙනවා. එතකොට මේ වගේ දේවල් තියෙන ඔබ විසින් මතකයෙන් කටපාඩම තුල ප්‍රශ්නෙට එකතු කරගන්න ඕන දේවල්. ඊට පස්සේ නැවතත් this is line 1 කියලා පහලින් තියෙනවා කඳ කොටස අවසන් HTML අවසන්. එතකොට මෙතන this is line 1 කියන ඒවා p උසුලනය තුල ලිව්වත් ගැටලුවක් නැහැ. නොලිව්වත් විදහීම එනවා. මොකද මේ තිරස් රේඛාව පෙර හා පසු පේලි පරතරය හදලා දෙන නිසා. 12 වෙනි ප්‍රශ්නේ සම්පූර්ණ HTML කේතය මේක තමයි. 13 වෙනි ප්‍රශ්නෙත් ඒ වගේමයි වෙනසකට තියෙන තිරස් රේඛාවේ මැද වර්ණ ගැන්විලා. ඒ නිසා ප්‍රැක් 11 කියලා දැන් ටයිටල් එක ලියවුණා. this is line 1 කියන එක ආවා. තිරස් රේඛාව පික්සල් 500ක width එකක් සහ පික්සල් 5ක size එකකින් right align එකෙන් එනවා. ඊට අමතරව මැද හෙවණැල්ලක් තියෙන හින්දා no shade කියන පදය ලියන්න වෙනවා. ඊට පස්සේ this is line 1 ලිව්වා. කඳ කොටස සහ HTML කේතය සම්පූර්ණයි. 13 වෙනි ප්‍රශ්නයේ සඳහා වෙන සම්පූර්ණ කෝඩ් එක මේ විදිහටයි එන්න ඕනේ. 14 වෙනි ප්‍රශ්නය ශීර්ෂ කොටස තුල ප්‍රැක් 12 කියන ශීර්ෂයේ මාතෘකාව ටයිටල් එක ලියවුණා. ඊළඟට එනවා this is line 1 තිරස් රේඛාව වෙනවා width එක 500යි. ඒ වගේම මෙතන size width නෙමේ size. එතන එන්න ඕන size සමානයි පික්සල් 10යි. පික්සල් 10යි. align left බව ලියවෙන්න ඕන. මොකද පෙරනිමි නැහැ. ඊට පස්සේ this is line 2 කියන එක එනවා. නැවතත් තිරස් රේඛාවක්. මේ පාර width එක 400යි. ඒ වගේම size සමානයි 5යි පික්සල්. align සමානයි right. ඊළඟට එනවා this is line 3 කියලා. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මෙතන ලියුතර මේ width නෙමෙයි මේක size වෙන්න ඕන. මෙතනත් එහෙමයි width නෙවෙයි මේකෙන්න ඕන size කියලා. ප්‍රශ්න අංක 14 සඳහා වෙන සම්පූර්ණ HTML කේතය මේක මේ විදිහටයි එන්නේ. 15 වෙනි ප්‍රශ්නේ එතනත් ප්‍රැක් 13 කියලා ටයිටල් එකක් තියෙන නිසා ශීර්ෂ කොටසේ අපි ඒක ලිව්වා. ඊට පස්සේ this page has headings කියලා දැම්මා. topic කියන එක h1 එකක් විය යුතුයි. bold වෙලා පේලි පරතර තියෙනවා. අනිත් අයට වඩා ප්‍රමාණයෙන් විශාලයි අකුර h1. එතකොට this page has headings p එකක් ඇතුලේ ලිව්වත් නැතත් ගැටලුවක් නැහැ. මොකද මේ h1 එක පෙර පසු පේලි පරතර හදන නිසා. ඊළඟට ඉන්න this is a para අනිවාර්යෙන් p එකක ලියන්න ඕන. මොකද පහලෙක් කෙනත් එක්ක යා පේලි පරතරයක් හදන නිසා. ඊළඟට this is another para කියන එක p ඇතුලේ ලිව්වත් නැතත් ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මෙයා p එකක් ඇතුලේ ලියලා තියෙනවා නම් මෙයා p ලිව්වත් නැතත් මේ පේලි පරතරය යාට ලැබෙනවා. ඒ වඩා හොඳයි p එකක් ඇතුලේ ලියලා තැබීම. එනම් 15 වෙනි ප්‍රශ්නයේ සඳහා වෙන HTML කෝඩ් එක දැන් ඔබට පේනවා. 16 වෙනි ප්‍රශ්නේ ශීර්ෂ කොටසේ තියෙනවා ප්‍රැක් 13 කියලා ටයිටල් එකක්. කඳ කොටසට හා මුලින්ම තියෙනවා this page has headings. h1 එකක් තියෙනවා topic 1. ඊළඟට ඡේදයක් this is para. ඒක p ඇතුලේ ලිව්වත් නැතත් ගැටලුවක් නැහැ. මොකද මේ h1 එක පෙර පේලි පරතරයත් ඊළඟට topic 2h2 එකක් නිසා පසු පේලි පරතරයත් එයාට හදලා දෙන්න පුළුවන්. ඒතර p ඇතුලේ ලිව්වත් නැතත් ගැටලුවක් නැහැ. ඊළඟට තියෙනවා this is another para. ඊට පස්සේ h3 එකක් topic 3. ඊට පස්සේ h4 එකක් තමයි topic 4 කියලා කියන්නේ. ඒතර ඔයගොල්ලන්ට පේනවා එන්න අකුරු ප්‍රමාණය කුඩා වෙන නිසා තමයි topic 1 h1, topic 2 h2, topic 3 h3, topic 4 h4 කියලා අපි ගත්තේ. 17 වෙනි ප්‍රශ්නේ එතන ටයිටල් එකක් තියෙනවා කම්පියුටර් 34. ඊළඟට කම්පියුටර් කියන පදේ අකුරු ප්‍රමාණය දීලා නැහැ. ඒ කියන්නේ ඒක h1 එකක් වෙන්න ඕන. ඊළඟට තියෙනවා තිරස් රේඛාවක්. ඒවැ වෙනත් කිසිම ගුණාංගයක් හදලා නැහැ. ඊළඟ එක්කෙනා ඡේදයක් වෙන්න ඕන. මොකද පේලි පරතරය නිසා. හැබැයි සම්පූර්ණ ඡේදෙම ඇලවෙලා i ඇතුලේ තමයි ලියවෙන්න ඕන.
ඊළඟ එක නැවතත් ඡේදයක්. ඒකේ කම්පියුටර් බෝල්ඩ් වෙලා B තුල ලිව්වා. එතකොට මෙතනත් ඔපරේෂන්ස් කියන තැනින් අපි දාන්න යන්නේ නැහැ BR එකක්. ඉඩ මදි නිසා තමයි ඔටෝමැටිකලි ඊළඟ පේලියට කැඩෙන්නේ. ඡේදය එතනින් අවසන්. ඊට පස්සේ ආයි ancient times කියන එක අන්ඩර්ලයින් වෙලා U එකක් ඇතුලේ අපි ලියනවා. ඒ වගේම manual devices කියන එකේ අකුර චිල. ඒ නිසා ඒක ෆොන්ට් වලින් ආවරණය කරලා face සමානයි චිල කියලා ලිව්වා. ඒ වගේම more කියන එක SUP එකක් ඇතුලේ ලියලා ඡේදය අවසන් කරනවා. මේ තියෙන්නේ 17 වෙනි ප්‍රශ්නය සඳහා වන සම්පූර්ණ ඛේදය. හරි. එහෙනම් ওই ටික තමයි ගෙදර වැඩ ප්‍රශ්න 17 වෙනි එක දක්වා වන පිළිතුරු දැන් අපි සාකච්ඡා කරලා අවසන්. අඩුපාඩු හදලා තියාගන්න, නිවැරදි කිරීම කරගන්න. අද අපි එනවා ටියුට් එකේ 13 වෙනි පිටුවේ ඉඳගෙන ඉස්සරහට ඒ තමයි ලයිස්තු නිර්මාණය කියන කොටසට. එතකොට ලයිස්තුවක් ලිස්ට් එකක් කියන ඒවා HTML තුල වෙබ් පිටු තුල අපිට විදහන්න පුළුවන්. ඒ වගේම ලයිස්තුවක් කියන එක අපි හැමෝම දන්න බොහොම සරල ආකෘතියක්. අයිටම පෙළ ගස්සන්න තමයි අපි පාවිච්චි කරන්නේ. ලිස්ට් එකක තියෙනවට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ අයිටම්, සිංහලෙන් කියන්නේ අයිටම. එතකොට ලයිස්තුවක මෙන්න මේ කියන ගුණාංග තියෙනවා. ලයිස්තුවක් පෙර හා පසු පේලි පරතර එක්ක තමයි එන්නේ. අර HR එකක්, ඡේදයක් වගේ ලයිස්තුවක් විදහනකොට පෙර හා පසු පේලි පරතරය ඉබේම හැදෙනවා. ඒකට අපි අලුතෙන් ආයි වෙනම කෝඩ් ලියන්න ඕන වෙන්නේ නැහැ. ඒ වගේම වෙබ් පිටුවල විදහන්න පුළුවන් ලයිස්තු වර්ග තුනක් අපිට දකින්න පුළුවන්. එකක් අපි කියනවා පටිපාටිගත ලයිස්තු, ඉංග්‍රීසියෙන් කියනවා ordered list. අනිත් එක අපි කියනවා පටිපාටිගත no ලයිස්තු, unordered list. ඊළඟ වර්ගය අපි කියනවා විස්තර ප්‍රකාශ ලයිස්තු, definition list කියලා. ඒතර ඕගොල්ලන්ට පේනවා මේ ලයිස්තු වර්ග තුනට මම උදාහරණ තුනක් දීලා තියෙනවා. ඒ නිසා පටිපාටිගත no ලයිස්තු නම් අපිට බොහොම හුරු පුරුදුයි. ඕගොල්ලෝ වර්ඩ් වගේ දේවල් එක්ක පවා මේ જાතිය ලයිස්තු හදලා ඇති. අර විස්තර ප්‍රකාශ ලයිස්තු කියන්නේ ටිකක් අලුත් අපිට වැඩි හුරු පුරුදු නැති ආකෘතියක්. අපි බලමු මේ වර්ග තුන කොයි වගේද, මොන වගේ ලාක්ෂණිකද තියෙන්නේ, කොහොමද HTML වලින් මේගොල්ලන්ව නිර්මාණය කරන්නේ කියන එකයි මෙතනින් ඉස්සරහට අපි කතා කරන්න යන්නේ. එතකොට 13 වෙනි පිටුවේ ලයිස්තු නිර්මාණය කියන එක යටතේ තියෙනවා තිත්තිරි පේලි තුනක්. ඒ පේලි තුනට අදාළව මේ දැක්වෙන බුලට්ස් තුනේ කරුණ තුන ලියා ගන්න. ඒ වගේම අර ලයිස්තු වර්ග තුනට උඩින් තියෙනවා කෙටි කඩයිලි තුන. ඒ තුනේ ලයිස්තු තුනේ නම් මේ විදිහට ලියලා තියාගන්න. එහෙනම් අපි බලමු මුලින්ම පටිපාටිගත ලයිස්තු. පටිපාටිගත ලයිස්තු කියන්නේ අයිටම කිහිපයක් අනුපිළිවෙලින් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ 1 2 3 පිළිවෙලක් සහිතයි. ඒ වගේම පෙර හා පසු පේලි පරතර තියෙනවා. ඒ වගේම ලයිස්තුව අනුඡේදව තමයි විදෙන්නේ. අනුඡේදයි කියන්නේ අනිත් අයට වඩා ටිකක් ඇතුළට වෙලා. අලයින් එක ගත්තොත් ඇතුළට වෙලා. දැන් අපි කලින් දැක්කනේ අර ප්‍රශ්න කරනකොට ඇතුළට වෙලා හිටියොත් ampersand NBSP semicolon. හැබැයි ලයිස්තුවට ඒවා ලියන්න ඕනේ නැහැ. ස්වභාවිකවම පටිපාටිගත ලයිස්තු ඇතුළට වෙලා තමයි විදහීම වෙන්නේ. අපි බලමු උදාහරණයක්. එතකොට පටිපාටිගත ලයිස්තු යටතේ මේ ටික ලියා ගන්න. එතකොට පටිපාටිගත ලයිස්තු හදන්න අපි පාවිච්චියට ගන්නවා උසුලන දෙකක් OL සහ LI. ordered list OL, list item LI. OL කියන එක යුගල උසුලනයක් ලෙස ලියන්නම ඕනේ. හැබැයි LI යුගල උසුලනයක් ලෙස ලිව්වත්, යුගල නොවන උසුලනයක් ලෙස ලිව්වත් එයා වැඩ කරනවා. මම ඒ නිසා ටියුට් එකේ දාලා තියෙනවා යුගල නොවන උසුලනයක් විදියට LI සහිතව කෝඩ් සාම්පල් මම මේ පෙන්වන්නම් වීඩියෝ එකේ යුගල උසුලන විදිහට ලියලා. ඒතර පාස් පේපර් වල පාවිච්චි කරලා තියෙන්නේ LI හැමතිස්සෙම යුගල උසුලනයක් විදිහට. ඒ නිසා විභාගෙ ලියනකොට ඕගොල්ලෝ යුගල උසුලනයක් ලෙස ලියන්න එක වඩා හොඳයි. තුන මේ තියෙන්නේ උදාහරණයක්. ඔයගොල්ලන්ට පේනවා විදහීම වම් පැත්තේ ordered list කියන වචනයට පස්සේ පේලි පරතරයක් ඇවිල්ලා අනුඡේද වෙලා මේ ටිකක් ඇතුළට වෙලා rice dal sugar 1 2 3 එක ඉන්නවා. ඒ කියන්නේ මේක ordered list එකක්. ඒ නිසා ordered list කියන වචනේ ලිව්වා. OL එකක් ලියලා LI වල තමයි මේ වචන තුන ලිව්වේ. දැක්කද? යුගල විදිහට මම LI ලිව්වා OL යුගලේ. ඒතර OL තමයි ලයිස්තුවේ ආරම්භය සහ අවසානය. කියන්නේ මේ හැම අයිටමයක්ම LI තුල තමයි ලියවෙන්නේ. ඒතර කෝඩ් එකේ කොහෙවත් 1 2 3 හෝ 1 2 1 තිතක් 2 තිතක් ඒව මුකුත් කෝඩ් එකේ නැහැ. ඒ සියලු විදහීම OL සහ LI උසුලන විසින් අපිට අරගෙන දෙනවා. ඒ වගේම P ලියලා නැහැ පේලි පරතරය වෙනුවෙන්. ඒකම ampersand NBSP ලියලත් නැහැ අනුඡේද කිරීම වෙනුවෙන්. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි පටිපාටිගත ලයිස්තුවක් විදහන්නේ.
ඒතර එතන ඕනනම් විදහීමට යටින් 13 වෙනි පිටුවේ ලියලා තියාගන්න මම පහලින් දක්වලා තියෙනවා ලයිස්තු අයිතම පෙන්වන්නේ හින්දු අරාබි ඉලක්කම් වලින්. හැබැයි අපිට ඕනේ නම් මේ ලයිස්තු අංකණය වෙනස් කරගන්න පුළුවන්. හින්දු අරාබි ඉලක්කම් වෙනුවට රෝම ඉලක්කම් එහෙම නැතිනම් ABC වගේ අර ඇල්ෆබෙට් ඕඩර් එකට හදා ගන්න පුළුවනි. ඕකට පාවිච්චි කරන්න ඕන අනුපදේශකේතයක් type. ඒතර type කියන අනුපදේශකේතිය අපි ලියන්නේ OL තුල. ඒතර එතන තිත්තිය උඩ ලියා ගන්න පුළුවන් මේ යට පෙන්ලා තියෙන රතු පාටින් පෙන්නපු ටික OL තුල type අනුපදේශකේතය පාවිච්චි කරලා තමයි ලයිස්තු අංකණය වෙනස් කරන්නේ. මේ තියෙන උදාහරණයක් type සමානයි simple i අකුර ලියලා තියෙනවා. ඒ නිසා කලින් ලයිස්තුවමයි. හැබැයි අංකණය දැන් ඉන්නේ simple රෝම ඉලක්කම් වලින්. එතකොට අපිට පුළුවනි type සමානයි කියලා simple i වගේම capital I. එතකොට capital රෝම ඉලක්කම් මේවි. simple A අකුර දුන්නොත් A B C D E F G H ඒවි simple. capital A අකුර දුන්නොත් A B C D E F විදියට අංකණය වෙවි capital ඉංග්‍රීසි අකුරු වලින්. එතකොට ඔන්න ඔය විදිහට තමයි ලයිස්තු අංකන වෙනස් කරන්නේ. එතකොට type අනුපදේශකේතය තියෙනවා. මේ සඳහා දෙන්න පුළුවන් වටිනාකම් 4ක් 5ක් තියෙනවා ඇත්තටම. simple I, capital I, simple A, capital A එක ඉලක්කම දෙන්නත් පුළුවන්. හැබැයි එක ඉලක්කම කියන එක අපි දෙන්න යන්නේ නැහැ. මොකද ඒක තමයි ඩිෆෝල්ට් එක නේද? හින්දු අරාබි වලින් කොහොමදත් විදෙන්නේ. එතකොට මේ අවස්ථා 4 සඳහා තමයි විශේෂයෙන් අපි type කියන එක ලියලා විදහීම සකස් කරගන්නේ. ඊළඟට අපි යමු 14 වෙනි පිටුව. තමයි ලයිස්තුවක් ඕන නම් අතරමැදි අංකයකින් ආරම්භ කරන්නත් පුළුවනි. එකෙන් පටන් ගන්නෙ නැතුව. ඒකට අපි පාවිච්චි කරන අනුපදේශකේතය තමයි start. කඩිර උඩ ලියා ගන්න රතු පාටින් පෙන්නලා තියෙන ටික start අනුපදේශකේතය පාවිච්චි කරලා පටන් ගන්න ඕන අංකය එතනට දෙනවා. දැන් මේ ලයිස්තු ගන්න පේනවා 5න් පටන් අරන් තියෙන්නේ. හේතුව OL එකේ ලියලා තියෙනවා start සමානයි 5 කියලා. ඒතර අනිත්වා කිසි වෙනසක් නැහැ. LI වලින් item ටික හැදේවි. start කියන එක නා පෙන්නනවා ආරම්භක අංකය මොකක්ද කියලා. එහෙනම් ඔන්න ඔය ටික තමයි පටිපාටිගත ලයිස්තු ගැන කතා කරන්න තියෙන්නේ. ඊළඟ අපි ගත්තොත් පටිපාටිගත නොවු ලයිස්තු කොහොමද හදන්නේ? ඒතර 14 වෙනි පිටුවේ දෙවෙනි මාතෘකාව හදාගන්න එක වැරදි. එතන ලියවිලා තියෙන්නේ පටිපාටිගත ලයිස්තු නිර්මාණය කියලානේ. ඒක හදාගන්න පටිපාටිගත නොවු ලයිස්තු නිර්මාණය කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ unordered list. UN ඉස්සරහට එන්න ඕන. unordered list. ඒතර මොනවද පටිපාටිගත නොවු ලයිස්තු කියලා අපි කියන්නේ? අයිතම කීපය වෙන්වෙන්ව පෙන්නනවා මිසක් පිළිවෙලක් පෙන්වන්නේ නැහැ. හැබැයි කලින් වගේමයි පෙර හා පසු පිළිපරතර අනුඡේද වීම ඒ ටික තියෙනවා. එතකොට මෙතන පාවිච්චි කරන්නේ UL සහ LI කියන උසුලන දෙක. unordered list UL list item LI. UL යුගලය ඇතුලේ LI ලියාගෙන යෑමක් තමයි වෙන්නේ අර OL වල වගේ. ඒතර LI මෙතනදිත් යුගල ලිව්වත් යුගල නොමැතිව ලිව්වත් ක්‍රියාත්මකයි. UL හැබැයි යුගල උසුලනයක් විදිහටම ලියන්න ඕනි. එතකොට ඒ පටිපාටිගත නොලයිස්තු කියන මාතෘකාව යටතේ තිත්තිරි මත මේ තිරේ දැක්වෙන ටික සටහන් කරගමු. ඒක මොගලන්ට පේනවා කෝඩ් සාම්පල් එකේ UL unordered list කියන වචනේ ලියලා UL එකක් ඇතුලේ rice dal sugar LI 3ක් ලියවිලා තියෙනවා. ඒකට මම මෙතන යුගල ලෙස පෙන්නුවා. ටියුට් එකේ යුගල නොවන ලෙස පෙන්නලා තියෙනවා. එතකොට මේ තුන්දෙනා විදෙන්නේ මැද පාට වුණු රවුම් සංකේතයත් එක්ක. ඔකට අපි කියන්නේ ඩිස්ක් එක කියලා. DISK ඩිස්ක් කියන සංකේතයෙන් තමයි මේක විදෙන්නේ. ඒක මම පහළ පෙන්නලා තියෙනවා. ඒතකොට ඒක තමයි ඩිෆෝල්ට් එක. ඒතකොට UL ඇතුලේ LI ලිව්වහම ඩිස්ක් එක. ඒතකොට එතනත් බලන්න unordered list වචනයත් එක්ක පේලි පරතරයක් පවත්වගෙන තියෙනවා. මතක් ඇතුළට වෙලා අනුඡේද වෙලා තමයි ලිස්ට් එක විදෙන්නේ. මුකුත් P ලියවිලා නැහැ. ampersand NBSP ලියවෙන්නෙත් නැහැ. ඒක UL LI එකතු වෙලා ඒ විදෙහිම් බලපෑමත් හදා ගන්නවා. ඒ වගේම මේ සංකේතය අපිට ඕන නම් වෙනස් කරන්න පුළුවනි. ඒකට පාවිච්චි කරන්නේ type කියන අනුපදේශකේතෙම තමයි. type කියලා සංකේතය සඳහා නම් දීලා තියෙනවා. ඒ ඉංග්‍රීසි වචනේ ලිව්වහම සංකේතය වෙනස් වෙනවා. දැන් මෙතන type සමානයි කියලා circle කියලා වචනයක් ලියලා. ඒතර බලන්න සංකේතයේ මැද පාට නොවුණු රවුමකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතර එතන රතු පාටින් දක්වලා තියෙන ටික හිස්තැනට අදාළව සටහන් කරගන්න.
ඒතර මොනවද මේ type කියන අනුපදේශකේතයට දෙන්න පුළුවන් වළංගු වටිනාකම්? ගොඩක් නෑ. වචන තුනයි තියෙන්නේ. circle කියලා දෙත හැකි මේ උදාහරණේ වගේ square කියලා එකක් තියෙනවා. disk කියන එක තියෙනවා. ඒතර disk කියන එක අපි ලියන්න යන්නේ නෑ. ඒක තමයි default එක. square සහ circle විදහීම සඳහා අපි විශේෂයෙන්ම ලියන්න ඕනේ. ඒතර square කිව්වොත් මැද පාට වුණු කොටුවක් එනවා. circle කිව්වොත් මැද පාට නොවුණු රවුම, disk එක කියන්නේ මැද පාට වුණු රවුම. ඒතර අපිට වෙන බොහොම පැහැදිලිවම වෙන් කරගන්න ඕගලන්ට පුළුවනි මේ සංකේත තුන. ඒ ඉංග්‍රීසි වචන තුන අකුරුත් එක්ක හරියටම මතක තියාගන්න ඕන. ඒතර 14 වෙනි පිටුවේ තියෙනවා ලැයිස්තු සංකේතය වෙනස් කිරීම. ඒ යටතේ මේ වාක්‍ය ලියන්න උදාහරණ ටික නම් පෙන්නලා තියෙනවා. මේ ටික ටියුට් එකේ මම ටයිප් කරලා දීලා තියෙනවා. ඒතර ඩිස්ක් කියන එක උද්දෘතකමාවක් අවසන් වෙන්න ඕන. ඒක මගේ අතින් ලියවිලා නැහැ. ටියුට් එකෙත් ඒක ඒ අඩුපාඩුව හදාගන්න මෙතනට එන්න ඕන. ඒ උද්දෘතකමාවක්. මොකද ඒක වචනයක් නේ. ඒ අවසානය එන්න ඕනේ. එතකොට දැන් ලැයිස්තු වර්ග දෙකක් ගැන අපි ඉගෙනගෙන ඉවරයි. පටිපාටිගත ලැයිස්තු සහ පටිපාටිගත නොවු ලැයිස්තු. එතකොට මේ දෙන්න එකට සම්බන්ධ කරලා තව තියෙනවා විශේෂ මාතෘකාවක්. ඒ තමයි නීඩ ලැයිස්තු. ඒක කතා කරලම තුන්වෙනි ලැයිස්තු වර්ගයට එන්න. නීඩ ලැයිස්තු ඉංග්‍රීසියෙන් කියන්නේ nested list. නීඩ ලැයිස්තුවක් කියන්නේ ලැයිස්තුවක් තුල අයිතමයක් ලෙසත් ලැයිස්තුවක් තියෙනවා. ඒ කියන්නේ ලැයිස්තුව ඇතුලේ ලැයිස්තුවක්. ඒ වගේවට තමයි අපි කියන්නේ නීඩ ලැයිස්තුවක් කියලා. ඒතකොට 14 වෙනි පිටුවේ සටහන් කරගත හැකි ඔයගලන්ට. ඒ වගේම මේ නීඩ ලැයිස්තුවක් ගත්තොත් මේක තුල තියෙනවා විශේෂ ලක්ෂණයක්. ඒ තමයි එයා අනුඡේදයි. ඒ කියන්නේ අපිට පේනවා ලිස්ට් එකකට පස්සේ තව ලිස්ට් එකක්. හැබැයි අර ලිස්ට් එකට වඩා ඇතුළට වෙලා තමයි ඉන්නේ. ඒ කියන්නේ නීඩ ලැයිස්තුවක්. ඒතකොට එතන ටියුට් එකේ 14 වෙනි පිටුවේ අංක 1ට ඒක ලියලා තියාගන්න පුළුවන්. මොකද නීඩ ලැයිස්තු සෑම විටම පිටත ලැයිස්තුවට වඩා අනුඡේදව තමයි විදෙන්නේ. දෙවෙනි කාරණේ 15 වෙනි පිටුවේ තියෙන්නේ අංක 2 එක තීරය දැක්වෙන්නේ නැහැ ලියා ගන්න මම කියන්නම්. අංක 2කින් කියවෙන්නේ අංක 2 වෙනි කාරණේ තමයි හැම විටම අලුත් ආරම්භයක් ගන්නවා. ඒ කියන්නේ ලැයිස්තුවක් වොන්න 1 2 3 4 5 යනවා ආයි එකෙන් පටන් ගන්නවා. අනුඡේද වෙලා අලුත් ආරම්භයක් තියෙනවා. ඒ කියන්නේ ලැයිස්තුව නව අංකයකින් ආරම්භ වේ. කන්ටිනියු වීමක් වෙන්නේ නැහැ. ඒ ලක්ෂණ දෙකෙන් තමයි අපිට නීඩ ලැයිස්තුවක් හඳුන ගන්න පුළුවන්. දැන් බලන්න මේ තියෙන උදාහරණේ කෝඩ් එක තිරේ. ඒකට පේනවා maths english කියලා OL එක જાතියේ පටිපාටිගත ලැයිස්තුවක item තියෙනවා. හැබැයි english කියන වචෙන්ට පස්සේ ආයි අංක 1. අලුත් අංකයක්. ඒ වගේම අනුඡේදයි. එහෙනම් මේ තියෙන්නේ නීඩ ලැයිස්තුවක් විදියට අපිට යාව සලකන්න පුළුවන්. ඒ වගේම ආයි තියෙනවා ICT කියන වචෙන්ට පස්සේ OL ICT GIT අලුත් අංකකින් පටන් අරන් ඇතුළට වෙලා. ඒ වගේම OL ICT වශයෙන්ට පස්සේ grade 10 grade 11 ආයි එකෙන් පටන් අරන් අනුඡේද වෙලා. ඒ නිසා ඒගොල්ලොත් නීඩ ලැයිස්තු කියන ගණේටයි වැටෙන්නේ. ඒතර මෙතන නීඩ ලැයිස්තු තුනක් අපිට මේ උදාහරණය තුල දකින්න පුළුවන්. ඒතර පිටත ලැයිස්තුව වෙන්නේ maths english science කියන. maths english ICT science. ඒ හතර දෙනා ඉන්න එක්කිනා තමයි පිටත ලැයිස්තුව. grammar spoken කියන්නේ එක නීඩ ලැයිස්තුවක්. OL ICT GIT කියන්නේ තව නීඩ ලැයිස්තුවක්. ඒ ලැයිස්තුවට සාපේක්ෂව grade 10 grade 11 නැවතත් නීඩ ලැයිස්තු බවට පත් වෙලා තියෙනවා. එහෙනම් හොඳට මේ අංක දෙක එක දෙක මතක තියාගන්න ගුණාංග දෙක. මොකද ඔක්කොටම කලින් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. ඔයගලන්ට පුළුවන් වෙන්න ඕන ලැයිස්තුව දැක්ක ගමන් මේක නීඩ ලැයිස්තුවක් කියලා අඳුන ගන්න. එතකොට නීඩ ලැයිස්තුවක් කොහොමද අපි හදන්නේ? එතකොට මේක ලියලා තියාගන්න 15 පිටුවේ ওই විදැහීමට යට ඉඩ තියෙනවනේ. ඒ තමයි OL හරි UL හරි ඇතුලේ අලුතෙන්ම OL UL ලිවීමෙන් තමයි වෙන්නේ. ඒ කියන්නේ ordered list එකක් ඇතුලේ පටිපාටිගත ලැයිස්තුවක් ඇතුලේ පටිපාටිගත කෙනෙක් නීඩ වෙන්නත් පුළුවන්. පටිපාටිගත නොවන කෙනෙක් නීඩ වෙන්නත් පුළුවන්. පටිපාටිගත නොවන කෙනෙක් ඇතුලේ පටිපාටිගත හෝ පටිපාටිගත නොවන කෙනෙක් නීඩ වෙන්න පුළුවන්. ඒකට සුදුසු විදිහට අර OL එක ඇතුලේ තව OL එකක් UL එකක් එහෙම නැත්නම් UL එකක් ඇතුලේ තවත් UL එකක් OL එකක් ලිවීම තමයි වෙන්නේ. ඊළඟ කාරණේ තමයි නීඩ ලැයිස්තුවේ OL හෝ UL උසුලනේ අවසන් කරනකම් අර පිටත ලැයිස්තුවේ ඒක අවසන් කරන්නත් බෑ. එහෙම නොකිරීම තුල තමයි යා අනුඡේද වෙන්න පටන් ගන්න. හරි ලේසි. අපි බලමුකෝ උදාහරණයක්. එතන මේ පේලි දෙක සටහන් කරලා තියාගන්න 15 වෙනි පිටුවේ අර මම කලින් පෙන්නපු විදැහීම ටියුට් එකේ තියෙනවනේ. ඊට යටින් දකුණු පැත්තේ ඉඳ තියෙනවා. එතනින් ඒ අමතර කරුණු දෙකත් සටහන් කරලා තියාගන්න.
හරි. එහෙනම් අපි බලමු මේකට අදාළ කෝඩ් එක කොහොමද ඔන්න ලියන්නේ කියලා ටියුට් එකේ දීලා තියෙනවා. මම ඒක පියවරෙන් පියවර ඔයගලන්ට පෙන්නන්න. මුලින්ම අපිට බලුවහම පේනවා මේකේ OLIS2 කින් තමයි පටන් අරන් තියෙන්නේ. ඒ නිසා මම OL එකක් ලිව්වා. මම ඒක රතු පාටින් ලියන්නම් අර අවසන් වෙනකොට පැහැදිලිව සම්බන්ධය හැට පේන්න ඕන නිසා. ඊළඟට ඒකේ ලිස්ට් අයිටම් දෙකක් තමයි maths කියන එකයි English කියන එකයි ලිව්වා. ඊට පස්සේ මට li එකක් දාලා grammar කියලා ලියන්න බෑ. එහෙම ලිව්වොත් අංක 3 කියලා තමයි grammar එන්න ඕන ඒ line එකේම. ඒ නිසා එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මම ලියනවා grammar කියන්නේ නැවතත් ඔයගලන්ට පේනවා අලුත් OL එකක් නේද? ඒක ordered list එකක් නේ. ආයි මම ලියනවා OL එකක්. හැබැයි බලන්න මේ ලිව්ව OL එක තාම අවසන් කරේ නේ. ඒක අවසන් කරලා මේක ලිව්වොත් මෙයා මේ line එකටම ඇවිල්ලා එයා need නොවන ලයිස්තුවක්, need නොවන අලුත් ලයිස්තුවක් වෙනවා. එතකොට මේ line එක ඇතුළට වෙන්නේ need බව රැකෙන්නේ මේ උසුලනේ අවසන් නොකිරීම තුල. එතකොට ඒ යටතේ ලියන්න පුළුවන් අපිට li දෙකක් grammar spoken. එතනින් ඒ ලයිස්තුව ඉවරයි නේ. මොකද ඊළඟට ඉන්න ICT ඉන්නේ line එක එළියට ඇවිල්ලා. එතකොට line එක එළියට ආවා කියන්නේ මේ ලයිස්තුව ඉවරයි. එහෙනම් මම මෙන්න මේ OL එක අවසන් කරා. ඇතුළට ගියොත් OL එක වහන්න හෝ UL එක වහන්න නැතුව තමයි අලුත් ලිස්ට් එක හදන්නේ. හැබැයි ඊළඟ එක්කිනාගේ line එක එළිය මට්ටමට ආවා කියන්නේ බය වෙන්න දෙයක් නෑ. ලයිස්තුව ඉවරයි. එතකොට මේ ICT කියන්නේ කාගේද? මෙන්න මෙයාගේම item එකක්. අලුත් OL එකක් නෙවෙයි. මොකද අංක 3 නේ ආන්නේ. ඒ නිසා 1 2 මේ line එකේ නිසා මෙයාගේම ඊළඟ එක්කිනා එයා මේ විදිහට අපි සටහන් කරගත්තා. එයාගේම ඊළඟ එක්කිනා විදිහට. ඊළඟට අපිට පේනවා අලුත් ආයෙත් OL එකක්. මොකද line එක ඇතුළට ගිහිල්ලා අලුත් අංකකින් පටන් ගන්නෙ. ආයෙ ලිව්වා මම OL එකක්. එයාගේ item එකක් තමයි OLICT li එක ලියවුණා. ඊළඟට ආයෙත් අලුත් OL එකක් needයි. ඒ නිසා මේ OL එක අවසන් කරන්නේ නැතුව දැන් මේ OL එක තාම අවසන් වුණෙත් නැහැ. මේ OL එක අවසන් වෙලත් නැහැ. අලුතෙන් ආයෙ ලිය වෙනවා OL එකක්. ඒ යටතේ li දෙකක් විදියට තමයි grade 10 සහ grade 11 ලියවෙන්නේ. එතකොට බලන්න අර grade 11 වලට පස්සේ තියෙන GIT එළියේ align එක. ඒ නිසා මේ OL එක අපිට බය නැතුව දැන් මෙතනින් අවසන් කරන්න පුළුවන්. එතකොට මේ GIT අයිති වෙන්නේ line එකට අනුව කාටද? මෙන්න මේ OLICT කිව්ව කෙනාට මෙන්න මෙයාට. ඒ නිසා මේ යටතේ ඊළඟ li එක විදිහට GIT ලියනවා. එතනින් පස්සේ ඉන්නේ ඒ line එකෙන් එළියේ. එහෙනම් මෙන්න මේ OL එකත් දැන් මොකද වෙන්න ඕන? එතනින් අවසන් වෙනවා. එතකොට මේ science කියන එකයි tie එළියේ තියෙන OL එකට. නිසා ඒකට අදාළව science ලියලා ඊට පස්සේ අර මුලින්ම පටන් ගත්ත OL එක අපි අවසන් කරලා තියෙනවා. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මේ ලයිස්තුව හැදෙන්නේ. ඔන්න ඔක් ටික තමයි අර මම වාක්‍ය වලින් කිව්වේ. ඒතර ඔයන්ට ඕනනම් දැන් මම ටියුට් එකේ මෙහිම පාට පෙන්නලා නැහනේ. ඔයන්ට ඕනනම් පැන්සලකින් රතු පාටයකට රතු පාට එක, නිලට නිල් එක වෙන්න යා කරගන්න පුළුවන්. එහෙම නැතිනම් ඕගොල්ලෝ ගාව තියෙන highlight එකකින් හරි එකම පාට කියලා ඕනනම් සටහනක් දාගන්න පුළුවන්. ඔයගලන්ට හිතෙනවා නම් මේ වගේ සම්බන්ධයේ එක පාට අඳුන ගන්න පුළුවන්කම වාසියක් කියලා යම් සංකේත ක්‍රමයකින් ඒක පෙන්න ගන්න ඔයගලන්ගේ ටියුට් එකේ. අපි තව එක උදාහරණයක් කරලා බලමු. අපි ගෙදර වැඩට මේ જાති ප්‍රශ්න කීපයක් කරලා මේක හොඳට තහවුරු කරගමු. තව එක උදාහරණයක් එහෙනම් අපි බලමු. එතන මෙතන මම පාවිච්චි කරලා තියෙන ලයිස් විදැහීම බලන්නකෝ. 1 2 3 කියලා තියෙනවා ලොකු ලයිස්තුවක්. පිටත ලයිස්තුවක් OL එකක් නේද? ඒක ඇතුලේ තියෙන rice roti කියන එක UL එකක් needයි. ඇතුලටනේ hot drink cool drink කියන එක තව ලයිස්තුවක්. ඒක හැබැයි OL එකක් needයි. ඒව යටතේ ආයි tea coffee fruit juice iced coffee වගේ need ලයිස්තු UL type එකෙන් පේන්න තියෙනවා. හරි. අපි පටන් ගමු එහෙනම්. ඔබට ඕනනම් පුළුවනි මෙතනින් වීඩියෝ එක తాවකාලිකව නවත්තලා කෝඩ් එක ලියන්න වාකොලේක. ලියලා ඉවර වෙලා මම දැන් පැහැදිලි කිරීමත් එක්ක බලන්න ඒක හරියටම ඔබට තේරුණාද කියලා. හරි. පැහැදිලි කිරීම එහෙනම් මුලින්ම OL එකක් food කියන එක OL නේ. li එක ලිව්වා food. ඊට පස්සේ ඉන්න rice roti li වල ලියන්න බෑ අලුත් ලයිස්තුවක් මේ OL එක අවසන් නොකර UL එකක් ලිව්වා. හැබැයි නිකම්ම UL ලිව්ව disk එකෙන් සංකේත එන්නේ. ඒ නිසා type සමානයි circle ලියන්නම වෙනවා. default නෙවෙයිනේ. ඒ යටතේ තමයි li දෙක ලියවෙන්නේ rice සහ roti. ඊළඟට තියෙන beverage කියන එක line එකෙන් එළියේ. ඒ නිසා මේ UL එක අවසන්. කලින් food කියලා ආපු එක්කෙනාගේම එක්කෙනෙක් තමයි beverage li එකේ ලිව්වා. ඊළඟට ඉන්න hot drink කියන එක්කෙනා li එකේ ඒ ලයිස්තුවේ කෙනෙක් නෙවෙයි. එහෙනම් අංක 3 එන්න ඕනනේ යාට. එයා ඇතුළට වෙලා ඒ නිසා අර රතු පාට OL එක වහන්නේ නැහැ. අලුතෙන් පටන් ගන්නවා OL එකක්. හැබැයි type සමානයි simple යි ලියන්න ඕන default එක නොවන නිසා.
ඒ යටතේ තමයි hot drink කියන list item එක හැදෙන්නේ. එයාට පහළ ඉන්න ටී සහ කොෆි අලුත්ම ලැයිස්තුවක්. හැබැයි නීඩයි. ඒ නිසා මේ කොළ පාටින් මම ලිව්ව OL එක වහන්නේ නැතුව අලුත් UL එකක් ලියනවා ස්ක්වෙයාර් ටයිප් එකකින්. ඒ යටතේ තමයි ටී සහ කොෆි කියන දෙන්න ඉන්නේ. ඊළඟට තියෙන කූල් ඩ්‍රින්ක් අලයින් එකකින් එළියේ. ඒ නිසා අර UL එක දැන් අවසන් වෙනවා. කූල් ඩ්‍රින්ක් කියන එකයි තියෙන හොට් ඩ්‍රින්ක් කියන ලිස්ට් එකට. ඒ නිසා අලුතෙන් හදන්න ඕනේ නැහැ. ලිස්ට් එක දැන් පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා නිකම්ම LI එකක් දාලා අපි කූල් ඩ්‍රින්ක් කියන එක ලියනවා. ඊට පස්සේ ආයි අලුත් ලයිස්තුවක්. ඒක UL එකක්. ඒ නිසා ඒ UL එක ඊළඟට ලියනවා. ස්ක්වෙයාර් ටයිප් එකකින්. ඒ යටතේ දෙන්නෙක් ඉන්නවා ෆෘට් ජූස් සහ අයිස්ඩ් කොෆි. ඊළඟට ඉන්න සැලඩ් කියන කෙනා එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ UL එක අවසන් වෙනවා. හැබැයි UL එක අවසන් කරලා සැලඩ් ලිව්වොත් එයා ඉන්නේ හොට් ඩ්‍රින්ක් කූල් ඩ්‍රින්ක් සැලඩ් ඒ ලයින් එකට. ඒකට නොඑන්න නම් ඒ සඳහා ලිව්ව අර අපි කොළ පාටින් ලියලා තියෙන OL එකත් අවසන් කරන්න වෙනවා. ඊට පස්සේ තමයි සැලඩ් කියන එකට අදාළ LI එක ලියවිලා ආරම්භයේම තිබුණු OL එක අවසන් වෙලා යන්නේ. එහෙනම් ඔන්න ඔය තමයි මේ විදහීමට කෝඩ් එක වෙන්නේ. එතකොට මේ විදහීම ඇඳගෙන ඔයගොල්ලෝ පොතේ කෝඩ් එකත් ලියා ගන්න වීඩියෝ එක මෙහෙමම නවත්තලා මේක අමතර දෙයක්නේ. ඔයගොල්ලන්ගේ කොලේ එක ලියලා තියාගන්න. එතකොට මෙතන මම ලයිස්තු මාරු කරා OL ඇතුලේ UL ඒ වගේම OL ඇතුලේ OL ඒ ක්‍රම දෙකේම මම ගත්තා. ටයිප් එක වෙනස් කරන්න වෙන විදිහට දුන්නා. ඒ වගේම මෙතනත් හරි වැදගත් තැනක් එකපාර නීඩ ලයිස්තු දෙකක්ම අවසන් වෙලා පිටත ලයිස්තුවට සම්ප්‍රේෂණ පැමිණෙන තැන. ඒ කියන්නේ අලයින් දෙකක් අයිස් කොපි ඊට පස්සේ සැලඩ් ඉන්නේ අලයින් මට්ටම් දෙකක. ඒ කියන්නේ ඉස්සරහට එකපාරක් ආවොත් කූල් ඩ්‍රින්ක් අලයින් එක තව පාරකුත් ගිහිල්ලා බෙවරේජ් අලයින් එකේ තමයි සැලඩ් ඉන්නේ. ඒතකොට එළියට එන මට්ටමට අනුව හැමතිස්සෙම ලයිස්තුවක් වෙහෙන්න ඕන. ඒකනේ කතාව. ඇතුළට යන්න ලයිස්තුවක් ඇරෙන්න ඕන. ඒක තමයි නීඩ ලයිස්තු. ඒතකොට මේක ගොඩාක් අමාරු දෙයක් නෙවෙයි. නමුත් සාමාන්‍යයෙන් A level paper එකේ ප්‍රශ්න එන තැනක් මේක. පොඩ්ඩක් අර අපි කලබල වුණොත් පැටලෙන්න පුළුවන් නිසා. එහෙනම් එච්චරයි පටිපාටිගත ලයිස්තු සහ පටිපාටිගත නොවන ලයිස්තු ගැන කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි යමු තුන්වෙනි ලයිස්තු වර්ගයේ තමයි විස්තර ප්‍රකාශ ලයිස්තු. අපි කියනවා definition list. 15 වෙනි පිටුවේ මාතෘකාව ගාව ඕනනම් ඉංග්‍රීසි වචනේ ලියලා තියාගන්න. මේ විස්තර ප්‍රකාශ ලයිස්තු කියලා කියන්නේ ප්‍රකාශයකුයි ඒ සඳහා වන විස්තරයකුයි මාරුවෙන් මාරුවට පෙන්වනවා. මේ තියෙන උදාහරණයක් මේකේ country ශ්‍රී ලංකා population 21 million ඒක තමයි definition list එක. එතකොට මේකේ අර country population කියන ඒවාට කියන්නේ ප්‍රකාශය. ඒගොල්ලෝ ඉන්නේ align එකේ එළියේ මට්ටමේ. ඊළඟට ශ්‍රී ලංකා 21 million එකට තමයි අපි කියන්නේ විස්තරය. description එක කියලා අපි කියනවා. term එකයි description. ඒක මාරුවෙන් මාරුවට තමයි එන්නේ. ප්‍රකාශයක් විස්තරයක්. ප්‍රකාශයක් ඒ ගැන විස්තරයක්. එතකොට මේ જાතියේ ලයිස්තුවක් හදන්න පාවිච්චි කරනවා උසුලන තුනක්. ලයිස්තුවේ ආරම්භය අවසානයේ පෙන්වන්නේ DL කියන යුගල උසුලනින්. OL UL වගේ DL. හැබැයි දැන් නිකම්ම LI මේකේ නෑ. ඒ වෙනුවට ඉන්න උසුලන දෙකක් DT සහ DD. DT වලින් පෙන්වන්නේ ප්‍රකාශයක් කියන එක. DD වලින් කියන්නේ විස්තරයක් කියන එක. එතකොට මෙතනදී DT සහ DD යුගල නොවන විදිහට ලිව්වත් වැඩ යුගල උසුලනයක් විදිහට ලිව්වත් වැඩ. ඒ නිසා මම මේ වර්ග දෙක මාරු කරලා ටියුට් එකේ වීඩියෝ එකේ යුගලන්ට ගත්තා. විභාගයේදී අපි සාමාන්‍යයෙන් පාස් පේපර් වල ඒගොල්ලෝ දෙන ප්‍රශ්නවල තිබුණේ යුගල උසුලන විදිහට. ඒ නිසා ඕගොල්ලොත් යුගල උසුලන විදිහට ලිවීම වඩා හොඳයි. එතකොට ඒ නිසා DL යුගලය ඇතුලේ මාරුවෙන් මාරුවට DT සහ DD දැකීම තමයි අපිට ගොඩක් වෙලාවට තියෙන ලක්ෂණය. මේ තින්නේ જાති උදාහරණයක් අර කලින් විදහීමට කෝඩ් එක. ඒතර definition list කියන එක ලියුණා TL එකක්. DT වල ලිව්වා country, DD වල ලිව්වා ශ්‍රී ලංකා. IDT වල ලිව්වා population, DD වල ලිව්වා 21 million. DL අවසන් කරා. ඒතර මෙයා පෙරහා පසු පීලි පරතර හදලා දෙනවා. හැබැයි අර අනුඡේද වීමක් නැහැ. මොකද T set එක ඉන්නේ පිටත align එකේ වань පේනවනේ definition list එකම align වෙලා ඉන්නවා. එහෙනම් ඔන්න ඕක තමයි විස්තර ප්‍රකාශ ලයිස්තුවක් කියන්නේ. ඒතකොට 15 වෙනි පිටුවේ හිස්තැනිය ඔයගලන්ට පුළුවන් සටහන් කරගන්න මෙන්න මේ කොටස. ඒ තමයි DL උසුලනයේ තුල DT DD භාවිතා කරලා නිර්මාණය කරන බවත් DT ප්‍රකාශ විධාන බවත් DD විස්තරය විධාන බවත් ලියා ගන්න. ඒ වගේම අර විදහීම තුල මේක ලකුණු කරලා තියාගන්න. country population යා කරලා ප්‍රකාශය කියලා දාගන්න.
ශ්‍රී ලංකා 21 මිලියන් යා කරලා විස්තරය කියලාත් දාලා තියාගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් අර හිස්තැනේ මේ කියන කොටස සටහන් කරගන්න. එක මම පෙන්නපු කෝඩ් එක සහ විදහීම ටියුට් එකේ මුද්‍රිතයි. ඒ නිසා ඒක අලුතෙන් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර මේකේ අනුපදේශකේ නැහැ. මොකද ටයිප් එකක් ලියන්න දෙයක් නැහැ. ඒ වගේම ස්ටාර්ට් එකකුත් නැහැ. ඒ නිසා DL TTත් එක්ක අනුපදේශකේත භාවිතා වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මෙතනින් අද දවසේ වැඩ කටයුතු අවසන් වෙනවා. එකම මේ කතා කරපු ලැයිස්තු හා සම්බන්ධ ගැටලු HTML කීපයක් මම යොමු කරන්නම් WhatsApp group එකට. ඒවා ඔබ කරන්න තනියම. ඒකේ නීඩ ලැයිස්තු ප්‍රශ්න ටිකකුත් මම එවන්නම්. ඊළඟ සතියේ අපි වැඩ පටන් ගන්නකොට මුලින් මේ ටික සාකච්ඡා කරලා ඊට පස්සේ වගු සහ පින්තූර විදහන්නේ කොහොමද කියන කතාව තමයි කරන්න යන්නේ. වගු කියන්නේ ටිකක් ලොකු මාතෘකාවක්. මොකද 16 වෙනි පිටුවෙන් ඔයගොල්ලෝ ටියුට් එකේ පටන් ගත්තාම වගු මාතෘකාව විවර වෙන්නේ 21 වෙනි පිටුව දක්වාම ඒ ටික තියෙනවා. ඒ වගේම පින්තූර කියන්නේත් ඒ හා සමානවම ටිකක් වැඩි අන්තර්ගතයක් තියෙන කොටසක්. ඒතකොට ඊළඟ දවස තුල මම බලාපොරොත්තු වෙනවා 24 වෙනි පිටුව දක්වා වන කොටස සම්පූර්ණ කරන්න. එහෙනම් අද දවසට වැඩ කටයුතු එපමණයි. ඔගොල්ලෝ සියලු දෙනාටම බොහොම ස්තුතියි.